වස්සාන ධර්ම දේශනා යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒකට හිමිකම් කියන්න පුළුවන්ද? මේ දේවල් මගේ, මේ ජීවිතේ පරිහරණය කරන කෙනා මම, මේ ජීවිතේ තියෙන්න ඕන මට ඕන විදිහටයි කියලා ඔබට පුළුවන් ද පාලනයකට ගන්න? මෙන්න මේ ගැන විදර්ශනා නුවණින් ඔබ දකින්නේ කවදද? ඔබ අද නම් මේක දකින්න මහන්සි ගන්නේ. ඔබ අද ඉඳලා තමයි ධර්මාබෝධයට සුදුස්සෙක් වෙන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ගෝනපීනුවල පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවය නියුතු WT සන්ධ්‍යා ධම්මිකා ප්‍රියන්ති මෙනවිය ඇතුළු සහෝදර කැල විසින් එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ 2014 වසරේ දෙසැම්බර් 28 වන දින පරලොස්සැපත් WT ගුණදාස ආදරණීය පියාණන්ටත් කරුණාවතී පරණවිතාන මෑණියන්ටත් ලාලිත රුවන්තිලක සහ උදය නිලංජන සොහිරන් දෙදෙනා ඇතුළු නමින් පරලොස්සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුත්තන්ත පිටකේ මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සුත්තන්ති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. මහා කාරුණික භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකානුකම්පාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. උතුම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුළින් තවත් සම්බුද්ධ භාෂිතයක ඉතාමත් වැදගත් ධර්මකාරණා කිහිපයක් ඉගෙන ගැනීමටයි ඔබ විසින් මේ සවන් යොමු කොට සිටින්නේ. අද දවසේදී මෙම දම් දෙසුම ඔබ වෙතට ගෙනීමේදී තම සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ ගෝනපීනුවල පදිංචිව සිටි දැනට ඊශ්‍රායලයේ සේවය නියුතු WT සන්ධ්‍යා ධම්මිකා ප්‍රියන්ති මෙනවිය ඇතුළු සහෝදර පිරිස විසින් දුර ඈත රටක ඊශ්‍රායලයේ සේවය නියුතු සන්ධ්‍යා ධම්මිකා ප්‍රියන්ති මෙනවිය වන සුපින්වත් ඔබතුමියටත් ඔබතුමියගේ සහෝදර සහෝදරියන්ටත් මෙම උත්තම ධර්ම දානමය කුසලය සිදු කරගෙන යන සියලු රැකී රක්ෂා කටයුතු ගෘහස්ත කටයුතු හැම අයුරින්ම සාර්ථකත්වයට පත් කර ගැනීමට වගේම
චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට ප්‍රඥාව පහළ කර ගැනීම පිණිසත් පාරමී ධර්මයක්ම වෙත්වා කියලා පළමුව සෙත්පතා ආශිර්වාද කරනු ලබනවා. සදහවතුනි, භාග්‍යතුන් වහන්සේ වදාළ හරිම අසිරිමත් ධර්ම කොට්ටාසයක් තිබෙනවා මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයේදී. අලගද්දූපම සූත්‍රයේ දීර්ඝ දේශනාවක්. මම එම දීර්ඝ දේශනාවෙන් ඔබට අද කියලා දෙනවා එක්තරා ධර්ම කොට්ටාසයක්. අපි එහෙනම් දේශනාවට යොමු වෙමු. භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවක පිරිසගෙන් මෙහෙම ප්‍රශ්න කරනවා. මහණෙනි, කිසියම් දෙයක් අල්ලගත්තාම ඒ අල්ලාගත්තු දේ නිත්‍ය දෙයක් නම්, ස්ථිර දෙයක් නම්, සදාකාලික දෙයක් නම්, වෙනස් නොවන ධර්මතාවයකින් යුක්ත දෙයක් නම්, ඒ විදිහටම තිබෙන දෙයක් නම් එවැනි දෙයක් අල්ලගත්තට කමක් නැහැ. නමුත් මහණෙනි, එබඳු වූ අල්ලගන්න දෙයක්, නිත්‍ය දෙයක්, ස්ථිර දෙයක්, සදාකාලිකව පවතින දෙයක්, වෙනස් නොවී තිබෙන දෙයක්, ඒ විදිහටම තිබෙන දෙයක් ඔබ දැකලා තිබෙනවද? භාග්‍යවතුන් වහන්සේ මෙතනදී ශ්‍රාවකයන්ගෙන් අහන්නේ ප්‍රශ්නයක්. ඔබත් මේ කාරණය ගැන හොඳ අවධානයෙන් සිටින්න. මම නැවතත් ඔබට එම කරුණු අවධාරණය කරන්නම්. යම් කිසි දෙයක් අල්ලගත්තට පස්සේ අල්ලගන්නේ කොහොමද? ගතින් අල්ලගන්නවා, සිතින් අල්ලගන්නවා. ගතින් අල්ලා ගන්නා දේවල්, අතින් අල්ලා ගන්නා දේවල් නම් අපිට අත්හරින්න පුළුවන්. හිතින් අල්ලා ගන්න දේවල්, හිතින් අල්ල ගන්න දේවල් අත්හරිනවා කියන එක අපිට අල්ලාගෙන ඉන්න දේවල් සම්බන්ධයෙන් තිබෙන වින්දනය, අල්ලාගෙන ඉන්න දේවල් වලට අපි ලබා දීලා තිබෙන වටිනාකම් මත තමයි අත්හරින එක ලෙහිසිද පහසුද යන වග තේරුම් ගන්නට තිබෙන්නේ. එහෙනම් පින්නතුනි, කිසියම් දෙයක් අල්ලගත්තට පස්සේ ඒ අල්ලාගත්තු දේවල් නිත්‍ය නම්, ස්ථිර නම්, සදාකාලික නම්, වෙනස් නොවන ධර්මතාවයෙන් යුක්ත නම්, ඒ විදිහටම තිබෙනවා නම් එවැනි දේවල් අල්ලගත්තට කමක් නැහැ. නමුත් එබඳු වූ අල්ලා ගන්නට දේවල්, නිත්‍ය වෙලාම තිබෙන දේවල්, ස්ථිර වෙලාම තිබෙන දේවල්, සදාකාලික වෙලා තිබෙන දේවල්, වෙනස් නොවී තිබෙන දේවල්, ඒ විදිහටම තිබෙන දේවල් ඔබ දැකලා තිබෙනවද? භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කරනවා. මම ඔබෙන් ප්‍රශ්න කරනවා. එබඳු දේවල් ඔබ දැකලා තිබෙනවද? ඔබ යම් යම් දේවල් හිතින්, ගතින්, අතින් අල්ලාගෙන ඉන්නවා. ඒවා නිට්ටයයි. ඒවා ස්ථිරයි. ඒවා සදාකාලිකයි. ඒවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටම පවතිනවා. එහෙම දේවල් තිබෙනවද? ඔබේ ජීවිතේම ගන්නකො ඔබ. ඔබේ ජීවිතේ ඔබට මේ දක්වා වෙනස්කම් කොපමණ ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිද්ධ වුණාද? ඔබේ කායික නිරෝගීතාවය බලන්නකො. හොඳට හයිය හත්තිය ඇතිව ඉඳලා එක පාටම සෙම් ප්‍රතිශාවක් උණක් නිසා කඩා වැටෙන්නේ නැද්ද? සෙම නරක් වෙලා වැඩි වුණාම සහලෝල උණ ගත්තට පස්සේ ඔබට හිතෙන්නේ නැද්ද මම මැරෙයිද දන්නේ නැහැ කියලා? හිතනවනේ. මේ හයිය හත්තිය ඇතිව හිටපු මිනිස්සු, දුවල පැනලා ක්‍රියාශීලීව වැඩ කරපු මිනිස්සු, සෙම් ප්‍රතික්ෂාවක් උත්සන්න වීමෙන්, උණ සන්නිපාතයක් උත්සන්න වීමෙනුත් හිතෙනවා නම් අනේ මම මේ රෝගයෙන් මැරලා යයිද දන්නේ නැහැ කියලා. එතනින් එහාට තිබෙන රෝග ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඔබට ලදරු අවදියක් තිබුණා. ලදරු අවදිය පසුකොට ඔබ දරුවෙක් බවට පත් වුණා. දරුවෙක් වෙච්ච ඔබ ඉලන්දාරියෙක් වුණා, ළමිස්සියක් වුණා. ඊට පස්සේ දැන් ඔබ තරුණයෙක්, තරුණියක්, යෞවනයෙක්, යෞවනියක්. ඒ කාල වකවානුවත් කෙමෙන් ගෙවිලා ගිහිල්ලා
ඔබ මැදිවියට එළඹෙනවා. දැන් ඔබ පරිණත මිනිස්සෙක්, මෝරපු මිනිස්සෙක්. මෝරණ ජීවිතේ තව තවත් මෝරනවා. දැන් ඔබ වියපත් මහල්ලෙක්, මැහැලියක්. දැන් ඔබ මරණයට ළඟයි. ඊට පස්සේ දැන් ඔබ මෘත ශරීරයක්. දැන් ඔබේ ජීවිතය අමු සොහොනට. තම තමන්ගේ ජීවිතම මේ විදිහට කොච්චර ඉක්මනින් පරිවර්තනය වෙනවද? කුමක්ද අල්ලගන්න තිබ්බේ? කෙමෙන් ඇස් පෙනීම අඩු වෙද්දී, ශ්‍රවණ ආබාධ හට ගනිද්දී, මුකේ දත් එකින් එක අඩු වෙද්දී, ගතේ සවිය ශක්තිය, පාට පෙනුම, ආකර්ෂණය නැති වෙලා යද්දී, ජීවිතේ ඇතුළාන්තයෙන්ද පරිබාහිරින්ද වෙනස්කම් රැසකට භාජනය වෙද්දී ඔබට මේක නවත්තන්න පුළුවන්ද? මේ පැවැත්ම තුල නිත්‍ය දෙයක් තිබෙනවද? ස්ථිර දෙයක් තියෙනවද? සදාකාලික දෙයක් තියෙනවද? වෙනස් නොවන ධර්මතාවයකින් යුක්ත දෙයක් තිබෙනවද? ඒ විදිහටම පවතින දේවල් තිබෙනවද? එහෙම තිබෙනව නම් අල්ලගත්තට කමක් නැහැ. බුදුරජාණන් සේකයි මෙතනදී අවධාරණය කරන්නේ. වෙනස් වෙන්නේ නැත්තම් අල්ලගත්තට කමක් නැහැ. වික්ෂුන්ගෙන් අහනවා, ඔබ වෙනස් නොවන එහෙම දේවල් දැකලා තියෙනවද? ස්වාමීනි, අපි නම් ඒ විදිහේ දෙයක් දැකලා නැහැ. ඒක හරි මහණෙනි. කිසියම් දෙයක් අල්ලගත්තම ඒ අල්ලාගත්තු දෙය නිත්‍ය වෙලා තිබෙයි නම්, ස්ථිර වෙලා තිබෙයි නම්, සදාකාලිකව තිබෙයි නම්, වෙනස් නොවී තිබෙයි නම්, එබඳු දෙයක් තථාගතයන් වහන්සේ වන මම දැකලත් නැහැ. මහණෙනි, මේක මගේ, මේ ඉන්නේ මම, මේක මගේ ආත්මයයි කියලා ග්‍රහණය වෙන අත්වාද උපාදානයට බැඳී ගියොත්, ඒ අත්වාද උපාදානයට බැඳී ඉන්න තාක් කල්ම ශෝකය ඇති වෙන්නේ නැත්නම්, වැළපීමක් ඇති වෙන්නේ නැත්නම්, දුක් දුම්නස් සුසුම් හෙලීම් ඇති වෙන්නේ නැත්නම්, ඉබඳු වූ අත්වාද උපාදානයකට බැඳිලා ගියාට කමක් නැහැ. කුමක්ද තෙන්දි පවසන්නේ? අපි හිතින් අල්ලගෙන ඉන්නවා මේක මගේ, මේවා මගේ, මගේ දේවල් අයිති මටයි, මේවා තියෙන්න ඕනේ මට ඕන විදිහටයි. මෙවැනි මානසිකත්වය ධර්මයේදී හඳුන්වන්නේ අත්වාද උපාදානයේ හැටියටයි. අත්වාද උපාදානයේ ස්වභාවය තමයි තමන්ට අයිති නැති දේ තමන් විසින් මමත්වයක් ආරෝපණය කරගෙන ග්‍රහණය කර ගැනීම. කොහොමද ග්‍රහණය කරගන්නේ? ඒතම් මම, මේවා මගේ. ඒසෝ හමස්මි, මේවා තුල මම ඉන්නවා. ඒසෝ මේ අත්තාති, මේවා මගේ ආත්මයයි. තමා සම්බන්ධ දේවල් ගත්තත්, තමාගෙන් පරිබාහිර දේවල් ගත්තත්, මේ අත්වාද උපාදානය අවිද්‍යා සහගත පුද්ගලයාට තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ තම ශ්‍රාවක පිරිස නැවතත් ප්‍රශ්න කරනවා. මහණෙනි, යම් අත්වාද උපාදානයකට බැඳිලා ගියාම ශෝක වැළපීම්, දුක් දුම්නස්, උපායාස හටගන්නේ නැත්නම්, ඉබඳු වූ අත්වාද උපාදානයක් ගැන ඔබට දකින්නට පුළුවන්ද? ස්වාමීනි, ඉබඳු උපාදානයක් නම් අපි දකින්නේ නැහැ. ඒ කියන්නේ පින්නතුනි, යමකට මමය, මාගේය, මගේ ආත්මයයි කියලා බැඳිලා ගියාට පස්සේ ඒ මමත්වයෙන් බැඳී ගිය දේවල් සම්බන්ධයෙන් යම් දිනක යම් කෙනෙකුට ශෝක වැළපීම්, දුක් දුම්නස්, සුසුම් හෙලීම් හටගන්නේ නැත්නම් එබඳු උපාදානයක් ඔබ දකින්නවද කියලා අහනවා. ස්වාමීනි, එබඳු උපාදානයක් අපි දැන් දකින්නේ නැහැ. ඒක හරි මහණෙනි. තථාගතයන් වහන්සේ පවා යම් අත්වාද උපාදානයකට බැඳිලා ගියොත් ශෝක වැළපීම්, දුක් දුම්නස්, උපායාස හට නොගන්නවා නම් එබඳු අත්වාද උපාදානයක් දකින්නේ නැහැ. මහණෙනි, කිසියම් දෘෂ්ටි බන්ධනයක් ඇසුරු කරගෙන සිටිද්දී ඒ දෘෂ්ටි බන්ධනය ඇසුරු කිරීම හේතුවෙන්
ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස හටගන්නේ නැතිනම් එබඳු දෘෂ්ටියක් ඇසුරු කළාට කමක් නැහැ. නමුත් මහණෙනි, යම්කිසි දෘෂ්ටි බන්ධනයක් ඇසුරු කරද්දී ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස ඇති නොවෙනවා නම් එබඳු දෘෂ්ටි බන්ධනයක් ඔබ දැකලා තිබෙයිද? ස්වාමීනි, අපි එබඳු දෙයක් නම් දැකලා නැහැ. කුමක්ද මේ දෘෂ්ටි බන්ධනය කියලා කියන්නේ පින්නතුනේ? අනවබෝධයෙන් යුක්තව විවිධ අදහස් වලට ගැට ගැහිලා යනවා. කොහොමද අනවබෝධයෙන් යුක්තව විවිධ මතිමතාන්තර වලට අදහස් වලට ගැට ගැහිලා යන්නේ? ඕන තමන් විසින් මොනවාම හරි තර්ක කරනවා, විතර්ක කරනවා, වාද කරනවා, විවාද කරනවා. හැබැයි තමන් විසින් තර්ක කරන, විතර්ක කරන, වාද කරන, විවාද කරන දේවල් සම්බන්ධයෙන් තමන්ට ප්‍රඥාවෙන් අවබෝධයක් නැහැ. ප්‍රඥාවෙන් අවබෝධයක් නැතිවම තමන් ඒ දේවල් වලට වටිනාකමක් ලබා දෙනවා. අපි උදාහරණ කීපයක් අරගෙන බලමු. ලෝකය සදාකාලිකයි. ඒක එක මතවාදයක්, දෘෂ්ටියක්. ලෝකේ සදාකාලික නැහැ. ඒකත් දෘෂ්ටියක්. එතකොට ලෝකය සදාකාලිකයි කියලා දෘෂ්ටියක් තිබෙනවා. ලෝකේ සදාකාලික නැහැ කියලා දෘෂ්ටියක් තිබෙනවා. දැන් ඔබට ලෝකේ සදාකාලික නැහැ කියන දෘෂ්ටිය තියෙනවා කියද්දි එහෙනම් මොකද්ද කියලා ඔබට හිතෙයි? මේ ඔක්කොම මත. සදාකාලිකද නැද්ද කියන එක නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. හේතුඵල ධමෙන් සමන්විතයි. හේතුන් නිසා ඵල හට ගන්නවා. හේතු නැතිවීමෙන් මේ හටගත් ඵල නැති වෙලා යනවා. කොච්චර පැහැදිලිද නේ? එතකොට මේ හේතුඵල ධම අවබෝධ කරගත්ත නැති උදවිය විවිධ දෘෂ්ටි හදාගෙන ඒවාට ජීවයක් ලබා දෙනවා. ඒව මමත්වයෙන් ඉස්මතු කරගෙන තමන්ගේ අවබෝධයේ හැටියට හුවා දක්වනවා. ලෝකේ තවත් තිබෙන දෘෂ්ටියක්, රහතන් වහන්සේ නමක් මිය ගියාට පස්සේ ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නෙත් නැද්ද? නැත්තේත් නැද්ද? මේ ලෝකේ පැවතිච්ච දෘෂ්ටි. එතකොට රහතන් වහන්සේගේ විඥාණයට මොකද වෙන්නේ? ඒක භවයේ සැරිසරනවද? දෘෂ්ටි. කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ ඒ කෙනා ඊළඟ උපත කරා යනකම් දවස් 7ක් ගන්ධබ්බෙක් හැටියට අපි අතර සැරිසරනවද? කෙනෙක් මිය ගියාට පස්සේ අපි පෙරේත ගොට්ට කියලා එකක් සම්ප්‍රදායිකව හදනවා. ඒ පෙරේත ගොට්ටේ තියෙන දේවල් භුක්ති විඳින්නට මළගිය ප්‍රාණකාරයා පැමිණෙනවද? මොනවද මේ? දෘෂ්ටි. එතකොට මේ අල්ලාගෙන ඉන්න දේවල් සම්බන්ධයෙන්, මේ දෘෂ්ටි බන්ධනයක් සම්බන්ධයෙන් ධර්මාවබෝධයක් නැති කෙනාට අවබෝධයක් නැහැ මේ ගැන. ඇයි මේක ජීවිතයේ ඇතුළාන්තයේ අවබෝධයක් නැතිවම සිද්ධ වෙන වැඩපිළිවෙලක්. දැන් ඔය බටහිර විද්‍යාව කියලා කියන්නෙම අසම්පූර්ණ පරීක්ෂණයක්නේ. ඒක සම්පූර්ණ පරීක්ෂණයක් නෙමෙයි. ඇයි දිනපතා යාවත් කාලින වෙනවා. එතකොට දිනපතා යාවත් කාලින වන දෙයක් නිට්ටයද, ස්ථිරද, සදාකාලිකද, වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තද? ඒ විදිහටම පවතිනවද? නැහැ. දිනෙන් දින අප්ඩේට් වෙනවා. ඒ අප්ඩේට් වීමම තමයි අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කියන්නේ. ඒක සරලවම තේරුම් ගන්න ඔබ. යම් දෙයක් අප්ඩේට් වෙනවා නම් ඒ අප්ඩේට් වීමම තමයි අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කියන්නේ. නමුත් පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි යාවත් කාලින නොවන්නේ. ඒක ලෝකේ පවතින ස්වභාවය, ධර්මතාවය, නියාම ධර්මය සියලු බුදුවරයන් වහන්සේලාගේ අවබෝධය සමානයි. සියලු බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නේ එකම විදිහේ ධර්මයක්. ඒ ධර්මයේ කුමක්ද? ඒ ධර්මයේ වනාහි චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. මහණෙනි, ආත්මයකට අයත් දෙයක් තිබ්බොත් නේද මට ආත්මයක් තිබෙනවා යන අදහස ඇති වෙන්නේ? එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ පින්නතුනි, නොවෙනස් වෙන දෙයක් තියෙනවා කියලා අදහස් කරොත් තමයි නොවෙනස් වෙන දෙයක් හොයන්නට උත්සාහ ගන්න. තේරෙනවද? නමුත් මේ
තුන් භවයේ පුරාම තිබෙන්නේ කුමක්ද? වෙනස් වීමමයි, නොවෙනස් වීමක් නෙවෙයි. මහණෙනි, සත්‍ය ලෙසම ස්ථිර ලෙසම එබඳු ආත්මයක් නැතිනම්, ආත්මයකට අයත් දෙයක්වත් නැතිනම්, ඒක තමයි ලෝකය, ඒක තමයි ආත්මය. මම මරණයෙන් පස්සේ ඒ ලෝකෙට යනවා. ඒ ලෝකෙ නිට්ටයයි, ස්ථිරයි, සදාකාලිකයි, වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටම තිබෙනවා කියලා යම් දෘෂ්ටියක් ඇද්ද? මහණෙනි, ඉතින් ඔය දෘෂ්ටිය මුළු මනින්ම පරිපූර්ණ වූ මෝඩකමක් නෙවෙයිද? ස්වාමීනි, ඒක මෝඩකමක් නොවන්නේ කොහොමද? ඒක මුළුමනින්ම පරිපූර්ණ වූ මෝඩකමක්මයි. ඊළඟ ආත්ම දෘෂ්ටිය තමයි පින්නතුනි මේ සදාකාලික ලෝකයක් තිබෙනවා කියන අදහස. මරණයට පස්සේ සත්වයන් සදාකාලික සුගතියකට, ස්වර්ගයකට යනවා. සදාකාලිකයි කියන එකෙන් අදහස් කරන්නේ ආයෙමත් උපදින්නේ නැහැ. දි รา පත් වීමක්, මහලු වීමක්, රෝගී වීමක්, දුක් විඳීමක්, හැඬීමක්, වැළපීමක්, කායික මානසිකව දුක් විඳීමක්, අපේක්ෂා භංග වීමක්, ප්‍රියයන්ගෙන් වෙන්වීමක්, අප්‍රියයන් හා එක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි. දැන් අපි එවැනි ස්වභාවයකට කැමති නැද්ද? කැමති. නමුත් උරුම වෙන්නෙම දුක් දුම්නස් විතරමයි. වෙන දෙයක් නෙවෙයි. ඇතැම් විට දෙව්ලොව දෙවියන් පවා දුක් වෙන අවස්ථා තිබෙනවා. දෙව්ලොව තිබෙනවා අල්පේශාක්‍ය, මහේශාක්‍ය කියලා කොටස් දෙකක්. අපි තවත් තේරෙන විදිහෙන් කිව්වොත් ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් ක්ලාස්. හරිද? එතකොට ෆස්ට් ක්ලාස් දෙවිවරුන්ව සතුටු කරවන්නට සෙකන්ඩ් ක්ලාස් දෙවියන්ට සිද්ධ වෙනවා. ඒ දෙවියන් හඳුන්වනවා අල්පේශාක්‍ය දෙවිවරු කියලා. එතකොට මේ දෙවියන් අල්පේශාක්‍ය වුණේ කුමක් නිසාද? මනුස්ස ලෝකෙදී බාගෙට පින් කරපු නිසා. කරන පින්කම හදවතින්ම නොකරපු නිසා. ඔන්න එහෙම සිද්ධියක් ධර්මයේ සඳහන් වෙනවා. ගෝපිකා කියලා උපාසිකාවක් හිටියා. මේ උපාසිකාව හරිම ධර්මදරයි. සීලවන්තයි, ගුණවන්තයි. හොඳට සමාධි භාවනාව වඩපු උපාසිකාවක්. මේ උපාසිකාව ස්වාමින් වහන්සේලා බොහෝම දෙනෙකුට සදහැසිතින් ගෞරවනීය ආකාරයට පුද සත්කාර කළා. දන් පැන් සිව්පස ආදී පූජා කළා. මේ උපාසිකාව මරණයෙන් මතු තව්තිසා දෙවියන් අතර උපන්නා. සාමාන්‍ය දෙවියන් අතර නෙමෙයි, තව්තිසා දෙවියන් අතර උපන්නා. සක්‍ර දෙවියන්ගේ පුත්‍රස්ථානයක. ඒ කියන්නේ සක්‍ර දෙවියන්ගේ පුතෙක් වෙලා උපන්නා. දැන් බලන්න, මනුස්ස ලෝකේ ඉද්දි උපාසකම්මා කාන්තාව දෙවියන් අතරට යනකොට පිරිමියෙක් වෙලා, පුතෙක් වෙලා. දැක්කද? එහෙනම් මේ ගැහණු පිරිමි කියන ස්වභාවයත් හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඒකත් අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මේ උපාසිකාව දෙවියන් අතරට ගියාට පස්සේ නම ගෝපක දිව්‍ය පුත්‍රයා. දැන් ගෝපක දිව්‍ය පුත්‍රයා දිව්‍ය සභාවේ වාඩි වෙලා අල්පේශාක්‍ය දෙවියන්ගේ නර්තන දිහා බල බල ඉන්නවා. අල්පේශාක්‍ය දෙවියන්ගේ නර්තන බල බල ඉද්දී ගෝපක දිව්‍ය පුත්‍රයාට පෙනෙනවා Taman මීට කලින් ඇසුරු කරපු කීප දෙනෙක් මේ නැටුම් කණ්ඩායමේ ඉන්නවා. කොහොමද පෙනුනේ? මනසින්. දෙවියන්ගේ චින්තන ශක්තිය එහෙලයි. දැන් එතකොට හොඳින් දිව්‍ය නුවණ, දිව්‍ය ඇස යොදවා බලද්දී මේ නර්තන කණ්ඩායමේ ඉන්න මේ තුන්දෙනා කවුද කියලා ගෝපක දිව්‍ය පුත්‍රයාට අවබෝධ වුණා. නැටුම අවසන් වුණා. දිව්‍ය පුත්‍රයා තමන් විසින් හඳුනාගත් නර්තන ශිල්පීන් තුන්දෙනා ළඟට ගියා. ගිහිල්ලා ඇහුවා මොකද උනේ කියලා ඇහුවා. මොකද උනේ කියලා ඇහුවට පස්සේ දිව්‍ය පුත්‍රයන් තුන්දෙනා මූණේ මූණ බලාගත්තා. ඇයි කියලා ඇහුවා. මාව මතකද කියලා ඇහුවා. ඔබ අද මාව සතුටු කරවන නර්තන කණ්ඩායමේ නැට්ටුවන් හැටියට පහළ වෙලා හිටියට මීට පෙර ඔබලා මනුස්ස ලෝකෙදී
මොන විදිහේ උදවිය බවටද පත් වෙලා හිටියේ කියලා සිහි කරන්න කියලා කිව්වා. දැන් එතකොට අර ගහන්දර්ව කුලේ දිව්‍ය පුත්‍රය තුන්දෙනා දැන් සිහි කරනවා. සිහි කරද්දී හරි සංවේගයක් ඇති වුණා. අනේ මේ තුන්දෙනාම මීට කලින් මහාන වෙලා හිටපු තුන්දෙනෙක්. ගෝපක දිව්‍ය පුත්‍රයා පවසනවා මම ඔබලාට සදහැසිතින් උපස්ථාන කළා. දන්පැන්, ගිලන්පස, සිව්පසය සම්පාදනය කළා. ඔබ වහන්සේලා මට බණත් කිව්වා. මම ඒ බණ අහලා බණ තේරුම් ගත්තා. ධර්මය අවබෝධ කරගෙන මම අද සක්‍රයාගේ පුත්‍රස්ථානයේ පහළ වුණා. මගෙන් උපස්ථාන ලැබපු තමුන්නාන්සේලා අද මාව සතුටු කරවන නැටුම් කණ්ඩායමට වැටුනේ කොහොමද? ඔබලා මට බණ කිව්වේ මොන දිශාව බලාගෙනද කියලා සංවේගයේ පැද්දුවා. දැන් ඔබට උනත් එහෙම දෙයක් වෙන්නට බැරිද? අපි මෙහෙම ගමුකෝ. දෙක එකට එකම කැලෑසිය, එකම කොලීජියේ පාසල් ගිය ඔබේම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්. හරිද? ඔන්න පිරිසක් ඉන්නවා. දැන් ඔන්න අපි පොඩි කාලේ ඉඳලම එකම විදිහට තමයි එකම පන්තිවල ඉගෙනගෙන ආවේ. ශිෂ්‍යත්ව කරා, සාපේ කරා, ඌපේ කරා, ඒ හැම එකක්ම අපි කරා. අපි එහෙම හිතමුකෝ. නමුත් ඔබත් එක්ක සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්ත කෙනෙක් මේ වන විට ඊ타මත්ම හොඳින් අධ්‍යාපනය හදාරපු නැති නිසා අපි හිතමු ගරාජ් එකක වැඩ කරනවා. හරිද? එහෙම නැත්නම් ටයර් කඩේක වැඩ කරනවා. දැන් ඔබ යනවා ලොකු වාහනයකින්. දැන් ඔබේ ටයර් එක පංච් වෙලා. දැන් ඔබ යනවා පැච් එක දාගන්න. දැකලා පුරුදු මූණක් ඔබ හඳුන ගන්නවා. මේ අසවල් කෙනා නේද? ඊට පස්සේ ඔබ කතා කරනවා මචං කොහොමද? ඒකනේ මම මෙහි වැඩ. එහෙමද? උඹ මං අසවල් කම්පැනි CEO නේ. දැන් මම කම්පැනියක් කරගෙන යනවා. එතකොට හටගන්නේ කුමක්ද? ඒක ඔබේ පැත්තෙන් ඔබට සිද්ධ වෙන්නත් පුළුවන්. අන් අයගේ පැත්තෙන් අන් අයට සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට එකටම ඉඳලා තව පිරිසක් අපේ සමාජ තලයේම අල්පේශාක්‍ය වෙද්දී අපිත් එක්කම එකට හිටපු පිරිසක් අපේ සමාජ තලයේ මහේශාක්‍ය වෙද්දී ලොකු පරස්පරතාවයක් තිබෙනවනේ. ඇති නැති පරතරයට අහු වෙනවනේ. ඔබට ලොකු දුකක්, කනස්සල්ලක්, පසුතැවීමක් හටගන්න පුළුවන් නේ. ඉගෙන ගන්න පුළුවන් කාලේ මම පිස්සු නැටුවා. කෙල්ලු පස්සේ ගියා. හොර කුරුම්බ කැඩුවා. කට්ටි පැන්න. රස්තයාදුවේ ගියා. අද මම ටයර් වලට පැච් දතා විඳෝ ඉන්නකොට මගේ එක්කම හිටපු මගේ යාළුවද ආයතනයක හිමිකරුවෙක් කියලා. ඔබට ඔබ ගැන හිතෙන්න බැරිද? පුළුවන් නේ. අන්න ඒ විදිහේ සිද්ධියක් තමයි තව්තිසාවේ හටගත්තේ. දැන් ගෝපක දිව්‍ය පුත්‍රයා අර දිව්‍ය පුත්‍රයන් තුන්දෙනාව සංවේග කරද්දී ඒ දිව්‍ය වූ නර්තන කණ්ඩායමේ හිටපු දිව්‍ය පුත්‍රයන් දෙදෙනෙකුට සංවේගය ඇති වෙලා එවෙලෙම විදර්ශනාවට හිත වැටුණා. එවෙලෙම තව්තිසාවෙන් චුත වෙලා බ්‍රහ්මයන් අතර උපන්නා ධර්මය අවබෝධ කරපු අය හැටියට. දැක්කද? මෙහිදී ධර්මය පුරුදු කරලා යාමේ වාසියන් ඒකයි. දැන් ගොඩක් දෙනෙක් මේක තේරුම් ගන්න නැහැ. හැබැයි අර තුන්දෙනාගෙන් එක දිව්‍ය පුත්‍රයෙක් ධර්ම මානසිකාරයට වැටුන්නේ නැහැ කියනවා. කාමයට මහ වෙලා ගියා කියනවා. බලන්න. එතකොට අර ගෝපක දිව්‍ය පුත්‍රයා පැවසුවා බලන්න මම ඔබ වහන්සේලාට දන්පැන් පූජා කරලා ඔබ වහන්සේලාගේ බණ අහලා අද මහේශාක්‍ය දෙවි කෙනෙක් වුණා. තමුන්නාන්සලට මොකද වුනේ? එහෙනම් අපි සසරේ යලි යලි මුණ ගැහෙනවා. යලි යලි මුණ ගැහෙද්දි මේ තියෙන බොරු ආඩම්බරකාරකම්, අහංකාරකම්, මාන්නක්කාරකම්, හිතට ගැනීම, බොරු පුරසාරම් මේ ඔක්කොම නිකන් වැදගත් වෙන්නේ නැහැ. තමන්ගේ හිතට අවංකව එකඟව ධර්මයේ පුරුදු පුහුණු කළේ නැත්තම්. ගහට ගහක් මොරටුවේදී මුණ ගැහෙනවා කියලා අහලා තියෙනවනේ. අපි හැමදෙනාම යලි යලි බව ගමනේ. කවදම හරි දවසක හමු වෙනවා.
හැබැයි හමු වෙන්නේ දිව්‍ය ස්වභාවක නෙමෙයි, බොහෝ විට දිව්‍ය ස්වභාවක හමු වෙනව නෙමෙයි. සුනකයන් අතර, ගැඩවිලුන් අතර, මත්ස්‍යයන් අතර, ඌරන් කුකුළුන් අතර නේද? තිරිසන් නයිසර්පයන් අතර, ප්‍රේතයන් අතර, අවීචි මහ නරකාදිය වෙන්නත් පුළුවන්. භවය කියන එක ඒ තරම්ම කටුක බිහිසුණු දුක්ඛිත ස්වභාවයට අයිති එකක්. එතකොට දෙව්ලොව දෙවියන් පවා ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් හැටියට බෙදෙද්දී තව මොනවා කතා කරන්නද නේද? ඊට පස්සේ පින්නතුනේ භාගතුන් වහන්සේ හරි අපූර්ව ප්‍රශ්න මාලාවක් භික්ෂූන්ට ඉදිරිපත් කරනවා. ඔබටත් මේක ගොඩක් වැදගත් වෙයි. මෙතන තමයි බුද්ධ ශාසනයේ හරය තිබෙන්නේ. මහණෙනි, මේ ගැන කුමක්ද ඔබ හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ස්වාමීනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද නැත්නම් සැපක්ද? ස්වාමීනි, දුකයි. යම් දෙයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම් මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියලා රැවටෙන එක හරිද? ස්වාමීනි, හරි නැහැ. මහණෙනි, එහෙමනම් ඔබ මේ ගැන කුමක්ද හිතන්නේ? විඳීම නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ස්වාමීනි, අනිත්‍යයි. යම් දෙයක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? ස්වාමීනි, දුකයි. යම් දෙයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම් මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියලා රැවටෙන එක හරිද? ස්වාමීනි, ඒක හරි නැහැ. මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද හිතන්නේ? සංඥාව නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ස්වාමීනි, අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද එහෙම නැත්නම් සැපක්ද? ස්වාමීනි, දුකයි. යම් දෙයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම් මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියලා රැවටෙන එක හරිද? ස්වාමීනි, ඒක හරි නැහැ. මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? සංස්කාර නිත්‍ය දේවල්ද අනිත්‍ය දේවල්ද? ස්වාමීනි, අනිත්‍ය දේවල්. යම් දෙයක් අනිත්‍ය නම් දුකක්ද සැපක්ද? ස්වාමීනි, දුකයි. යම් දෙයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම් මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියලා රැවටෙන එක හරිද? ස්වාමීනි, හරි නැහැ. මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද හිතන්නේ? විඥාණය කියන්නේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ස්වාමීනි, අනිත්‍යයි. යම් දෙයක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? ස්වාමීනි, දුකයි. යම් දෙයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම් මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියා රැවටෙන එක හරිද? ස්වාමීනි, හරි නැහැ. කුමක්ද මෙතන භාගතුන් වහන්සේ අහන ප්‍රශ්න මාලාව? ප්‍රශ්න 5ක් අහනවා. කුමක් ගැනද? අපේ ජීවිතය ගැන. අපේ ජීවිතය කියලා කියන්නේ කුමක්ද? කරුණු 5ක එකතුවක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූපය කියලා කියන්නේ පින්නතුනි, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිසා හටගත් එකක්. මේ ජීවිතයේ තිබෙනවා පොළොවට පස් වෙලා යන දේවල්. ඒවා පඨවි ධාතු. මේ ජීවිතය හා බැඳී පවතින ජලයට දිය වෙලා යන දේවල්. ඒවා ආපෝ ධාතු. මේ ජීවිතය හා බැඳී පවතින උණුසුමට අයිති දේවල්. ඒවා තේජෝ ධාතු. මේ ජීවිතය හා බැඳී පවතිනවා හුළඟේ හමාගෙන යන ස්වභාවයට අයිති දේවල්. ඒවා වායෝ ධාතු. ඒ වගේන් තමයි මේ ජීවිතය හැදිලා තියෙන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ජීවිතය නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහන්නේ. ඔබම හිතන්න. මම අර මුලින්ම සඳහන් කළේ ඒකයි. ලදරුවෙක් හැටියට හිටිය ඔබ මේ වන විට කවුරු වෙලාද? දැන් මේ පවතින தત્ත්වය මේ විදිහටම තියෙයිද? වේගෙන් ඉක්මනින් වෙනස් වෙයිද? එහෙමනේ හිතන්න ඕනේ. ඒ වෙනස් වීම තමයි අනිත්‍ය කියලා කියන්නේ. අන්න ඒක ගැඹුරින් අවබෝධ කරගන්න ඕනේ. එතකොට පින්නතුනි, සතර මහා ධාතුන් නිසා හටගත්ත අපේ මේ ජීවිතය නම් වූ රූපය අනිත්‍යයි.
එතකොට යමක් අනිත්‍ය නම් ඒ කියන්නේ යමක් නැසෙනව වෙනසෙනවා නම් ඒ නිසා හටගන්නේ දුකක්ද සැපක්ද? හොඳින් හිතන්න. යමක් නැසී වෙනසී යනවා නම් ඒක නිසා හටගන්නේ දුකක්ද සැපක්ද? දුකක්. නුවණින් හිතන්න, නුවණ යොදන්න. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒකට හිමිකම් කියන්න පුළුවන්ද? මේ දේවල් මගේ. මේ ජීවිතේ පරිහරණය කරන කෙනා මම. මේ ජීවිතේ තියෙන්න ඕනේ මට ඕන විදිහටයි කියලා ඔබට පුළුවන් ද පාලනයකට ගන්න. මෙන්න මේ ගැන විදර්ශනා නුවණින් ඔබ දකින්නේ කවදද? ඔබ අද නම් මේක දකින්න මහන්සි ගන්නෙ. ඔබ අද ඉඳලා තමයි ධර්මාබෝධයට සුදුස්සෙක් වෙන්නේ. ඊළඟ කාරණය විඳීම. විඳීම කියලා කියන්නේ අපිට සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත විඳීම දැනෙනවනේ. සැප විඳීමත්, දුක් විඳීමත්, දුක් සැප රහිත විඳීමත් හේතුන් නිසා හටගත් දේවල්. සැපයට හේතු වෙන්නේ ග්‍රහයන්ට හොඳ කාලයක් ලැබපු නිසා නෙමෙයි. දුක් විඳීම ලැබෙන්නේ ග්‍රහයෝ නීච වෙලා නිසා නෙමෙයි. මේ සැප දුක් උපේක්ෂා කියන හැම විඳීමකට හේතු වෙන්නේ ස්පර්ශය. ස්පර්ශයෙන් සැප විඳීම හට ගන්නවා. ස්පර්ශයෙන් සැප විඳීම නැති වෙනවා. දැන් අපි ගත්තොත් මේ කාලවකවානුව ලෝකයටම ටිකක් තදින් සීතල දැනෙන කාලවකවානුවක්. එතකොට මේ සීත සමය පහ වෙලා අප්‍රේල් මැයි ජුනි වගේ වෙනකොට කොහොමේ සීත කාලය, කොහොමේ සීතල ලක්ෂණ, උණුසුම් ස්වභාවයක් තිබෙනවා. ඒ උණුසුම් ස්වභාවයත් වෙනස් වෙලා යනව නේද? විඳීම කියන්නේ එහෙමයි. සැප විඳීම ස්ථිරත් නැහැ. දුක් විඳීම ස්ථිරත් නැහැ. දුක් සැප රහිත විඳීම ස්ථිරත් නැහැ. ඒ හැම විඳීමක්ම අනිත්‍යයි. එතකොට කිසිම විඳීමක් තිරසාර විදිහට පවතින්නේ නැති කොට තමයි ඒක දුකක් බවට පත් වෙන්නේ. දුකක් කියලා කියන්නේ හේතුඵල ධහමට අයිති වැඩපිළිවෙලක්. කිසිම විඳීමක් නවත්තලා තියාගන්න බෑ. සැප විඳීම සැපක්ම වේවා, දුක් විඳීම දුකක් නොවේවා කියලා. සැප දුක් උපේක්ෂා කියන විඳීම කාලගුණේ දේශගුණේ වගේ ෂණයෙන් වෙනස් වෙවි යනවා. එතකොට යම් කෙනෙක් කල්පනා කරොත් මේ වෙනස් වන විඳීම තමන්ගේ උරුමයක් බවට පත් කරගන්න, මට දුක් විඳින්න බෑ, මම පුරුදු වෙලා තියෙන්නේ සැප විඳින්න විතරයි කියලා. සැප විඳින්නට විතරයි මම පුරුදු වෙලා තියෙන්නේ, මට දුක් විඳින්නට බෑ කියලා හිතන කෙනා තමන් කරා දුක එනකොට එහෙම කෙනා දුකට හුරු වෙලා නැති නිසා, පුරුදු වෙලා නැති නිසා බොහෝ කරදර විපත් වලට මුණ පානවා. අපි මෙහෙම ගමුකෝ. ඔන්න ලංකාවේ දැන් මේ දවස්වල කිරිපිටි හිඟයක් තිබෙනවා. ඔන්න කෙනෙක් පුරුදු වෙලා ඉන්න උදෑසන අවදි වෙච්ච ගමන් කිරිපිටි වලින් හදාපු තේ කෝප්පයක් පානය කරන්න. දැන් ඔන්න කිරිපිටි ගන්න වෙළඳපොළට ගියා, කිරිපිටි ලැබුණේ නැහැ. දැන් කිරිපිටි වලට මුහුරු වෙච්ච කෙනා කිරිපිටි නැතිකොට සෑම උදෑසනක පීඩාවටපත් වෙන්නේ නැද්ද? පීඩාවටපත් වෙනවා. නමුත් දැන් මාසයක් යනකම් කිරිපිටි නැහැ කියලා අපි හිතමුකෝ. දැන් කිරිපිටි වෙනුවට අපි හිතමුකෝ මේ කෙනා ප්ලේන් ටී වලට හුරු වෙනවා. එහෙම නැත්නම් කැඳ වලට හුරු වෙනවා. නේද? එහෙම නැත්නම් වතුර වලට හුරු වෙනවා. දැන් කාලයක් තිස්සේ මෙයා තේ වලට පුරුදු වෙලා හිටියා. දැන් හැබැයි මාසයක් හමාරක් කිරිපිටි නොතිබ්බ නිසා මෙයාට වෙන විකල්පයක්වත් නැහැ. ඒක නිසා මෙයා එක්ක උදේ නැගිටලා උණු වතුර එකක් පානය කළා. එක්ක වැල් වතුර එකක්. එක්ක කැඳ වතුර එකක්. එක්ක මොන හරි පළතුරු යුෂක්. කාලයක් යනකොට අර විඳීම මෙයාගෙන් ගැලවෙන්නේ නැද්ද? ගැලවෙනවා. මේවා මේ හිතට පුරුදු වෙච්ච එබ්බැහිවීම. කිසිම විඳීමක්, කිසිම පුරුද්දක් නිත්‍ය නැහැ, ස්ථිර නැහැ, සදාකාලික නැහැ. හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ. ඊළඟ කාරණේ සංඥාව. සංඥාව කියන හඳුන ගන්නවා. අපි කොහොමද මේ ලෝකේ හඳුනගන්නේ? හොඳ මිනිස්සයා නේ, ඊට පස්සේ කියනවා නරක මිනිස්සයා, රත්තරන් මිනිස්සයා, අපෝ මට නම් අප්පිරියයි මිනිස්සු, එහෙම කියනව නේද? ඇයි? සංඥාවේ වෙනස්කම්. සංඥාව අනිත්‍ය වෙනවා. හොඳට දලු දාලා ලස්සන්ට සිලිසිලි ගාලා සෙලවෙන ගස් ඒ දලු මෝරලා කොළ පාටට තියෙනකොට වෙනස්ම සිරියක් ගන්නවනේ. ඒ කොළ පාට කොළ මෝරලා කහ පාට වෙනකොට
ඒ කහපාට කොළ හැලෙනකොට ඊට පස්සේ ගහේ කොළ නෑ. දඬු ටික නටු ටික ඉති ටික විතරක් පේනවා. කොළ නෑ. ඊට පස්සේ ඔන්න මල් එනවා. ගෙඩි එනවා. ඊට පස්සේ වෙනම සිරියක්. අපේ ජීවිතත් එහෙමයි. අපේ ජීවිතවල හැමදාම දලුලා වැඩෙන්නේ නෑ. අපේ ජීවිත හැමදාම මල්පල දරන්නේ නෑ. ගස්වල කොළ හැලෙනවා වගේ. අපේ ජීවිතවලටත් අපහසු අමිහිරි පීඩිත කාලවකවානු පැමිණෙන්න පුළුවන්. මේක එවැනි කාලවකවානුවක්. සංඥාවේ වෙනස්කම් හඳුනා ගන්න කිසිම දෙයක් නිත්‍ය නෑ, ස්ථිර නෑ, සදාකාලික නෑ. හැම විටම පවතින වෙනස් වීමක්මයි. එතකොට මේ වෙනස් වීම තමයි අනිත්‍ය හැටියට ධර්මයේ හඳුන්වලා තිබෙන්නේ. එතකොට ඒ වෙනස් වන දේ නිසා හටගන්නේ කුමක්ද? දුකක්. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අපේ උරුමයක් බවට පත් කරගන්න බෑ. මගේය, මමය, මගේ ආත්මයයි කියලා විනාශ වීමම අකණ්ඩව සිද්ධ වෙනවා. එතකොට සංඥාවේ ස්වභාවයත් අනිත්‍ය, දුක්ඛිත, අනාත්ම ස්වභාවයට පත්වීම. ඊළඟ කාරණේ සංස්කාර. සංස්කාර කියන්නේ සිතන පතන සැලසුම් කරන දේවල්. අපි මේ හිතින් කොච්චර දේවල් හිතනවද? අපි මේ හිතින් කොච්චර දේවල් පතනවද? අපි මේ හිතින් කොච්චර දේවල් සැලසුම් කරනවද? නමුත් මේ හැම සංස්කාරක ධර්මයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අපි අවබෝධ කරගත්තොත් ඔබ කුඩා කල යම් කෙනෙක් වෙන්නට අදිටන් කරගෙන හිටියනම් ඔබ බොහෝ දෙනෙක් වැඩිහිටියෙක් වෙනකොට ඔබ කුඩා කල බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි ඔබට දැන් ඇති වෙලා තිබෙන්නේ. වෙනස්ම දෙයක්. ඇතැම් විට ඔබ දැන් දරන අදහස නෙමෙයි තව අවුරුදු 5කින් 10කින් 15කින් දරන්නේ. වෙනස්ම අදහසක් වෙන්න පුළුවන්. එහෙනම් පින්නතුනි, සිතුම් පැතුම් අදහස් සැලසුම් මේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. ඒ අනිත්‍ය දේවල් අයිති දුකටයි. ඒ කිසිවක් තමන්ගේ උරුමයක් බවට පත් කරගෙන තමන්ගේ වසඟේ පවත්වන්න බැහැ. ඒකයි එය හඳුන්වන්නේ අනාත්මයි කියලා. අනුරුද්ධ මහා රහතන් වහන්සේගේ නංගි කෙනෙක් හිටියා. ඒ නංගිගේ නම රෝහිණී. රෝහිණී කියන නැගණියට දරුණු කුෂ්ඨ රෝගයක් තිබුණා. කෙනෙක් පාරක බැහැලා යන්න බැරි තරම් දරුණු තත්වයක්. ඉතින් දැන් මේ පවතින කුෂ්ඨ රෝගී තත්වය පුදුම විඳවිල්ලක්, පුදුම ලැජ්ජාවක්, පුදුම මදි පුංචිකමක්. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය මොකද කළේ? මේක මගේ පෙර සසරේ කුමක් වූ කර්මයක් වෙන්න ඇති කියලා Taman සන්තකේ තිබ්බා බොහෝ රන් ආදී ආභරණ. මේ ආභරණ විකුණලා මුදල් බවට පත් කරගත්තා. මුදල් බවට පත් කරගෙන ඒ මුදල් වලින් පිරිවෙනක් හැදුවා. විහාර සංකීර්ණයක් හැදුවා. බුද්ධ ශාසනයට සංඝ සතු කොට පූජා කළා. දැන් අර දන්න කියන කාලේ ඉඳලා කුෂ්ඨ රෝගිකින් දුක් විඳ මේ රෝහිණී තරුණිය තමන් සතු රන්නාභරණ අලෙවි කොට ලැබිච්ච මුදලින් බුද්ධ ශාසනයට සංඝාරාමයක් හදා පූජා කළ පිනෙන් තමන්ට ඒ විපාකේ මේ ජීවිතයේදීම පළ දුන්නා. විඳවා හිටපු කුෂ්ඨ රෝගය ඉබේටම වගේ නැති වෙලා ගියා. දැක්කද? අපේ හිතන්නේවත් නැති පැත්තක් නේ. එහෙනම් අකුසල කර්ම මැඩපවත්වන්න කුසල කර්ම තිබෙනවා. හැබැයි අපි ප්‍රබල විදිහට කුසල් කරන්න ඕනේ. ප්‍රබල විදිහට කුසල් කරොත් ප්‍රබල විදිහට පවතින අකුසල් මැඩපවත්වා නැති කරන්නට කුසලයට පුළුවන්කමක් තිබෙනවා. හේතුන් නසන්න තව තවත් හේතුන් උපදවන්න ඕනේ. හේතුන් නසන්නට තව තවත් හේතුන් උපද්දද්දී නරක ඵල අපි තුලින් ගිලිහි යනවා. ධර්මයේ තුල සඳහන් වෙනවා රෝහිණී කුමරියට ඒ කුෂ්ඨ රෝගයක් හැදිලා විඳවන්නට සිද්ධ වුණේ Tamanට පෙර සසරේ වෙච්ච අත්වැරද්දක් නිසා. ඒ කර්මය තමයි අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ
අග්‍ර මහේෂිකාව බවට පත් වෙලා හිටියේ මෙන්න මේ රෝහිණී කුමරිය. රෝහිණී කුමරිය අග්‍ර මහේෂිකාව බවට පත් වෙලා ඉද්දී රජුරුවන්ගේ අන්තපුරයේ හිටියා තවත් සුරූපී ළඳක්. තරුණියක්. කාන්තාවන්ට බොහෝ කොට ඉරිසියයි කියලා අපි අහලා තියෙන්නේ. කාන්තාවන්ට විතරක් නෙමෙයි ඉරිසියයි, පිරිමින්ටත් ඉරිසියයි. ඒක ලෝක ස්වභාවයක්. ඉතින් අර කාන්තාවන්ව මේකට බහුලව ඇදලා ගන්නේ කාන්තාවන් පුංචි දෙයටත් හිත නරක කරගන්න නිසා වෙන්න ඇති. ඒ කොහොම වුණත් එදායේ අතීත ජීවිතයේදී රෝහිණී කුමරිය අර අන්තපුර කාන්තාවට දුෂ්ට වැඩක් කළා. ඒ තමයි කහමිලියා කඩාගෙන ඇවිල්ලා හොඳට වේලලා පවුඩර් කරලා නිදි යහනේ ඇතිරුවා. දැන් අර අන්තපුර ළඳ ඇවිල්ලා ඇඳේ නිදාගත්තා. ඇඳේ නිදාගෙන ටිකක් වෙලා ගියා විතරයි පළු දාන්න ගත්තා, කසන්න ගත්තා, නලියන්න ගත්තා, දඟලන්න ගත්තා. යසයි කියලා සතුටු වුණා. අනුන්ට දුක් දීලා සතුටු වෙන මිනිස්සුන්ට මේක හොඳ කතාවක් නේද? අනුන්ට වල කපලා Taman ගොඩ ඉන්නවා කියලා හිතනවා නම් ඒ ඔබට වැරදිලා. අනුන්ට වලක් කැපුවොත් ඊට වඩා ලොකු දරුණු ප්‍රපාතයකට ඔබ වැටෙන්න පුළුවන්. කර්මය කියන එකෙන් බේරෙන්න බෑ. කර්මය කියන එක අපිට මකන්න බෑ. කර්මයේ ස්වභාවය තමයි අපිව විඳවා පීඩාවට පත් කරන එක. එහෙම වෙන්නේ පාප කර්ම, අකුසල කර්ම, නපුරු කර්ම, දරුණු කර්ම, දුෂ්ට කර්ම කරගත්තොත්. පුණ්‍ය කර්ම, කුසල කර්ම, යහපත් කර්ම කරගන්න කෙනාට සැප සනීපය, සත්පුරුෂ බව, සුව පහසුව ලැබෙනවා. සසර පුරාවට මෙහිමයි. අමා මහ නිවන් සම්පත් පවා ලැබෙනවා. එතකොට රෝහිණී කුමරිය ඒ අතීතයේ කරගත් අකුසල කර්මය නිසා තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ උතුම් ස්වාමින් වහන්සේ නමකගේ නංගි බවට පත් වුණා. හැබැයි සමාජෙට මුහුණ දෙන්න බැරි දරුණු කුෂ්ඨ රෝගයකින් විඳෙව්වා. නමුත් ඒ විඳවිල්ලෙන් එතුමියට අත්මිදෙන්න පුළුවන් වුණේ බුද්ධ ශාසනය තුල ප්‍රබල ගණේ කුසල කර්මයක් සිද්ධ කරපු නිසා. ඒක නිසා මේ ගැන ඔබ අවධානය යොමු කරන්න. මෙවැනි දේශනා තුලින් කර්ම විපාකයන්ගේ දරුණු පැත්ත ගැන ඔබ මීට වඩා තියුණු විදිහට හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, විඥාණය නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ස්වාමිනී, අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම් මේක දුකක්ද සැපක්ද? ස්වාමිනී, දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම් ඒක තමන්ගේ උරුමයක් කරගන්න එක හරිද? ඒ කියන්නේ මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියලා ඒකට රැවටෙන එක හරිද? ස්වාමිනී, ඒක එහෙම වෙන එක හරි නෑ. මොකද්ද පින්නතන විඥානය කියලා කියන්නේ? විඥානය කියලා කියන්නේ බල ශක්තියක්. තේරෙනවද? දැන් ජලය යොදාගෙන බල ශක්තිය නිපදවනවනේ. ජල විදුලිය කියලානේ හඳුන්වන්නේ. අන්න ඒ වගේ විඥානය කියන්නේ ලොකු බල ශක්තියක්. විඥානය කියලා කියන්නේ අපිව ඕනම පැත්තක නමන්න පුළුවන් බලවේගයක්. විඥානයේ ස්වභාවයට අනුව ඔබව දෙවියෙක් කරන්න පුළුවන්. බ්‍රහ්මියෙක් කරන්න පුළුවන්. අමු තිරිසන් සතෙක් කරන්න පුළුවන්. මලයක්ෂයෙක්, පෙරේතයෙක්, පිසාචයෙක්, කුම්භාණ්ඩයෙක් කරන්න පුළුවන්. නිරේට අරගෙන යන්නත් පුළුවන්. අසුරයෙක් කරන්න පුළුවන්. මේ විදිහේ මිනිස් උපතක් ලබා දෙන්න පුළුවන්. මේ විඥානයේ ස්වභාවය. එතකොට විඥානයේ ස්වභාවය කියලා කියන්නේ ඔබේ හිතේ ස්වභාවය. ඔබේ හිතේ බහුලව පවතින්නේ මොනවද? ඔබේ හිතේ බහුලව පවතින්නේ කපටිකමද? වංචනික බවද? කුඩුකේඩු බවද? එහෙනම් ඔබ දැන් මේ පුරුදු කරන එම අකුසල් කර්ම නිසා ඔබව මරණින් මතු එම මානසික ස්වභාවය නිසා රැස්වෙන කර්මයට අනුරූපීව ඔබව දුගතිය කරා අරගෙන යනවා. ඔබ තුල තියෙන්නේ මෘදු මොලොක් බවද, කාරුණික බවද, මෛත්‍රී සහගත බවද, අවංක බවද? එහෙනම් එම ස්වභාවයෙන් යුක්ත මානසිකත්වය නිසා ඔබ මරණින් මත්තේ සුගතියට අරගෙන යනවා. දැක්කද?
මේ හිතෙන් යමක්ද පුරුදු කරන්නේ, යමක්ද පුහුණු කරන්නේ, මේ හිතේ බහුලව පවතින යමක්ද, ඊට අනුව තමයි මාර්ගය සකස් වෙන්නේ. ඒ කර්මානුරූපීව සකස් වෙන මාර්ගය තුල අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගමන් කළ යුතුමයි. අනේ මට බෑ කියලා කියන්න බෑ. ඒක නිසා මේ භව පැවැත්මේ මායාකාරී ස්වභාවය වන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ පිළිබඳව අපි තව තවත් ගැඹුරින් අධ්‍යයනය කොට ගැඹුරින් අවබෝධ කොට විදර්ශනා ප්‍රඥාව ඉස්මතු කරගෙන ඔබ හැම දිනාටම මේ අසාර වූ අනිත්‍ය වූ දුක්ඛිත වූ තමාගේ වශයෙන් පවත්වන්නට නොහැකි වූ භව දුකින් අත් මිදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නටම මෙම ධර්ම දානමය උත්තම කුසලය පිහිටක් උපකාරයක්ම වෙත්වා කියලා සෙත්පත ආශිර්වාද කරනවා. පුණ්‍යානුමෝදනාව. අද දින මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලැබුවේ ගෝණපීනුවල පදිංචිව සිට දැනට ඊශ්‍රායලයේ සේවය නියුතු WT සන්ධ්‍යා ධම්මිකා ප්‍රියන්ති මෙනවී ඇතුළු සහෝදර පිරිස විසින්. ඉතින් ප්‍රියන්ති මහත්මිය ප්‍රදාන සදැහැතියන් බලාපොරොත්තු වෙන්නේ මෙම ධර්ම දානමේ පින්කම සිදු කොට 2014 වසරේ දෙසැම්බර් මාස 28 වන දින පරලෝ සැපත් ටී ගුණදාස ආදරණීය පියාණන්ට කරුණාවතී පර්ණවිතාන මෑණියන් ඇතුළු ලාලිත රුවන්තිලක සහ උදය නිලංජන සොහොයුරන් දෙදෙනා ඇතුළු නමින් පරලෝ සැපත්වන්ට යෙදුන සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිකොට පුණ්‍යානුමෝදනා කිරීම තමයි ප්‍රධානම අරමුණ බවට පත්වන්නේ. ඉතින් මේ නම් සඳහන් කළ නොකළ ඔබතුමල්ලා ඔබතුමියන්ලාගේ වර්ග પરම්පරාගත ඥාතීන්ට සාංශාරික ඥාතීන්ට මෙම උත්තම ධර්ම දානමේ කුසලය සසරේ ජීවිත සුවපත් කර ගැනීම පිණිසත් භව දුක් නිමා කොට නිවන් සුව ලැබීම පිණිසත් මහෝපකාරී වෙත්වා කියලා අපි හැමදෙනාම සාදු කියා පුණ්‍යානුමෝදනා කරමු. එමෙන්ම ධර්මදේශකයන් වහන්සේ ඇතුළු සමස්ත පූජනීය මහා සංඝරත්නයටත් සෙත්පත ආශිර්වාද කරන අතර කොරෝනා උවදුර දුරු වේවා, සිළු ලෝකවාසීන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා සෙත්පතන අතර ඊශ්‍රායලයේ සේවයේ නියුතු WT සන්ධ්‍යා ධම්මිකා ප්‍රියන්ත මෙනවිය ඇතුළු සහෝදර සහෝදරියන්ටත් සද්ධර්මයේ ශ්‍රවණය කරපු සුපින්වත් ඔබ සෑම සිළු දෙනාටමත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ප්‍රදාන කාර්ය මණ්ඩලයටත් එම පවුල්වල සියලු සදැහැතියන්ටත් මෙම උත්තම කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම පාරමී ධර්මයක්ම වෙත්වා. අපි හැමදෙනාම එක්ව දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. මා සමගම කියමු. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සිළු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැමනම් ඉන්න භාවයටපත් සිළු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ලෝකේ පුරා ජීවිතවලින් සමුගත් සෑම සිළු දෙනාටද, සුනාමි වෙසනෙන් අභාවයටපත් සිළු දෙනාටද, කුරිරු ත්‍රස්තවාදය නිසා අභාවයටපත් ආරක්ෂක අංශවල සිවිල් සමාජයේ සිළු දෙනාටද මේ පින් අත්පත් වෙත්වා. පාස්කු ප්‍රහාරය ආදී ඛේදනීය තත්ත්වයන් නිසා අභාවයටපත් සිළු දෙනාද මේ පින් පරලෝක වශයෙන් අනුමෝදන් වෙලා සැපවත් වෙත්වා. හැමදිනාගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයටපත් වෙත්වා. දුක්ඛිත භව ගමනින් අත්මිදෙත්වා කියලා මිය පරලෝකීය සිළු දෙනාට පින් අනුමෝදන් කරමු. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයන් සමස්ත පූජනීය වන්දනීය මහා සංඝරත්නයට අපි අනුමෝදන් කරමු. එමින්ම අප හැමදෙනාගේම දෙමව්පිය, වැඩිහිටි ගුරුවර, ඥාති හිතයිසීන් සෑම සිළු දෙනාටද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ හැමතෙමත් කාර්ය මණ්ඩලයේ සිළු දෙනාටමත් මෙම උත්තම ධර්ම දානමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතිවා. ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු සුපින්වත් ඔබ සෑම සිළු දෙනාටමත් මෙම උත්තම ධර්ම දානමේ ධර්මයේ ඇසීමේ කුසලය අමා නිවන් සුව පිණිස පවතිවා. දෙවියන්ට පින් දෙමු. මාත් සමගම කියමු. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ඔබ සෑම සිළු දෙනාටම ප්‍රඥා ලෝකයේ පහළ වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ 2014 වසරේ දෙසැම්බර් මාස 28 වන දින පරලෝ සැපත් WT ගුණදාස ආදරණීය පියාණන්ටත් කරුණාවතී පරණවිතාන මෑණියන් ඇතුළු කරුණාවතී පරණවිතාන මෑණියන්ටත් ලාලිත රුවන්තිලක සහ උදය නිලංජන සොහිරන් දෙදෙනා ඇතුළු නමින් පරලෝ සැපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ගෝනපීනුවල පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ යුතු WT සන්ධ්‍යා ධම්මිකා ප්‍රියන්ති මෙනවිය ඇතුළු සහෝදර කැලවිසෙන් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා